වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ලබන මාසයේදී තවත් කොවිඩ් 19 ගෙයක් මෙරටට. ෆයිසර් මාත්‍රා ලක්ෂ 2ක් ඒ අතර. යහපාලන රජය සමයේ නගර සංවර්ධන අමාත්‍යාංශයේ සිදුව ඇති රුපියල් මිලියන 1500ක ආක්‍රමිකතාවක් පිළිබඳව රහස් පොලිස් විමර්ශන ආරම්භයි. සමගි ජනබලවේගයේ පිහිටුවන සන්ධානයකට එක්සත් ජාතික පක්ෂයකටද එක්විය හැකි බව තිසත් නායක මහතා කියයි. ගිනිගත් නෞකාව හේතුවෙන් සිදු වූ හානිය ගණනය කිරීමට මාස 3ක කාලයක්. අනුරාධපුරයේ වැව් 200ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භයි. විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයෝ 142 දෙනෙක් කොරෝනාවෙන් මේ යති. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සුමාට මාස 15ක සිරදඬුවමක්. විනය විරෝධී ලෙස හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා නිරෝධායනයට. එංගලන්තයේ හමුවේ යලිත් මුල් පෙළ අසාර්ථක වෙයි. ලබන මාසයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. එමෙන්ම සයිනෝෆාම් මාත්‍රා මිලියන 2ක් ලබන 4 වෙනිදා ලැබේ. ඊට අමතරව ස්පුට්නික් V එන්නත් ලක්ෂයක්ද ලැබීමට නියමිතය. ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත ලබා දීමට තීරණය කර ඇත. ඇමරිකාවේ එම ආයතනය සමග කළ සාකච්ඡාවකින් පසු කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මිලියනයක් මෙරටට ලැබීමට නියමිතය. සයිනෝෆාම් ආයතනය තවත් එන්නත් ඔගයක් කඩිනමින් ලබා දීමට එකඟතාව පළ කර තිබේ. එම එන්නත් සම්බන්ධයෙන් මිල සහනයක් ලබා දීමටද චීනය සූදානම්ය. පවතින තත්ත්වය යටතේ වැඩි එන්නත් ප්‍රමාණයක් ලබන මාසයේදී ජනතාවට ලබා දීමට හැකි බව ඔහු කියා සිටී. පසුගිය යහපාලන රජය සමයේ බස්නාහිර පළාත් සංවර්ධන හා නගර සංවර්ධන අමාත්‍යාංශයේ සිදුව ඇති රුපියල් මිලියන 1500කට ආසන්න මුල්‍ය ආක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත. එම කාලේ අදාළ අමාත්‍යාංශයේ ඇමතිවරයා වූයේ පාට්ලී චම්පික රණවකය. එහිදී ඔහු යකඩ මිනිසා ලෙස සකස් කළ වැඩසටහනක් වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වැය කර ඇත. එහෙත් එවැනි වැඩසටහනක් ප්‍රචාරය කර නොමැත. එහෙත් එහි ප්‍රචාරණය සඳහා යයි පවසමින් සමාගමකට වරින් වර රුපියල් ලක්ෂ 58 බැගින් ගෙවා තිබේ. එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එවකට ක්‍රියා කළ නිමල් රූපසිංහ මාධ්‍ය ලේකම් ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් මෙම මුල්‍ය ආක්‍රමිකතාවයකට සම්බන්ධ බව අනාවරණ වී තිබේ. රාජ්‍ය විගණනය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබේ. මෙම වංචාව එම කාලයේදී කෝප් කමිටුවේදී සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වීමද වළක්වා තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය විගණනය ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආක්‍රමිකතාව සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරමින් සිටී. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීන්දුව නිවැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඔහුගේ පැමිණීම ප්‍රකාශ වීමත් සමග විපක්ෂය කලබල වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ 3ක් ජයග්‍රහණය කළේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය හේතුවෙනි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි අවදියේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බව ඔහු පෙන්වා දෙයි. ලෝකේ වෙන රටවල් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට ඉස්සර අරගෙන යන්න නායකත්වය දුන්නේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා කියන එක. හර්ෂශීල මහත්මයා අපේ රටේ ණය ප්‍රමාණය ගැන කතා කරනවා. හැබැයි ණය ප්‍රමාණය රටක කතා කරන්න ඕනේ රටේ දලදායක නිෂ්පාදනයට සංසන්දනය කරලා. බුදුපක්ෂය කියනවානේ සියලු ප්‍රශ්න එක මේක දැන් නිවැරදිව කළමනාකරණය යනවායි කියලා. ඒයම කියනවානේ නෑ කළමනාකරණය මදි කියලා. ඒ වෙන අවස්ථාවකදී රටක් හැටියට අපි කවුරුත් කැමති වෙන්නට ඕනේ, සතුටු වෙන්නට ඕනේ. පොදු ජන පෙරමුණ Tamanට තියෙන දේශපාලන අයිතියට ගන්න යන මේ තීන්දුව පොදු ජන පෙරමුණ එතුමා හදපු පක්ෂයේ බහුතර පාක්ෂිකයන්ගේ සහ පොදු ජන පෙරමුණ හදන්න උදව් කරපු පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත එතුමා පාර්ලිමේන්තුවේ කියලා
ඒ ගැන විරුද්ධ පක්ෂයේ කලබල වීම ගැන මම කලබල වෙන්නේ නැහැ. මොකද ඒ කලබල වෙලා තියෙන්නෙම ඒ අය දන්නවා බසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන හැකියාව සහ ආර්ථිකය ගොඩනැංවීමේදී දෙන්න පුළුවන් නායකත්වයේ ගති ලක්ෂණ. 2016 වසරේ බැඳුම් කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 36කට වැඩි පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන මාස 20 වෙනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් අධිකරණ සේවා කොමිසම් සභාව නිකුත් කළ චක්‍රලේඛයට අනුව එම නඩු විභාගය කල් දමා තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීබෙන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව අවධානයෙන් සිටින බව සමගි ජනබලවේගයේ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. සමගි ජනබලවේගය ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයට එක්සත් ජාතික පක්ෂයටද එක් විය හැක. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය බෙදීමට ක්‍රියා කළ කණ්ඩායම සමග යළි එක්වීමට සූදානමක් නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ හැකි බව ඔහු කීවේය. සමගි ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එකම කාසියක දෙපැත්ත බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පවසයි. මෙම පක්ෂ දෙකේම ප්‍රතිපත්තිවල වෙනසක් නොමැත. වසර 25ක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ඉතිහාසය තුළ ඔහු කිසිදු අවස්ථාවක රූපවාහිනී සාකච්ඡාවකට හෝ පැමිණ නොමැත. මාධ්‍ය මගහරිමින් අසරණ දුගී ජනතාව තමන් තුළ විශාල කැපවීමක් ඇතැයි පෙන්වා ජනතාව මුලා කරමින් ඔහු ක්‍රියා කරයි. එක්සත් ජාතික පක්ෂ එක මන්ත්‍රී ධූරයක් තිබුණත් ඒ මන්ත්‍රීවරයා වටා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ වටා හෙට දවසේ විපක්ෂයේ සියලු බලවේග අර මීට කලින් අවුරුදු 25කට හිටපු රවුෆ් හකීම් රිෂාඩ් බදූදීන් මනෝ ගණේෂන් දිගම්බරම් සහ TNA සංවිධානයක් සමගි ජන බලවේගයේ ඇතුලේ ඉන්න මන්ත්‍රීවරු කණ්ඩායමෙන් විශාල පිරිසකුත් එකතු කරගෙන ඉතාම ඉක්මනට සජිත් ප්‍රේමදාස අභිබවා විපක්ෂ කණ්ඩායම අතර නායකත්වය රනිල් වික්‍රමසිංහ ලබා ගන්න. ඒ වගේම පහුගිය දවස්වල ලබාගත් නඩු තීන්දුවත් සමග රනිල් වික්‍රමසිංහ අතරන සජිත් ප්‍රේමදාස ගාවට ගියපු පළාත් පාලන ආසන නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් යලිත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා තියෙනවා. මේ නිසා පැහැදිලිවම අනාගතයේදී විපක්ෂ නායකත්වය සමග ඇති කරගන්නා මේ කුලල්කා ගැනීමත් සමග විශාල පැල්මක් සමග ජන බලවේගය තුල ඇති වෙනවා. රනිල් වික්‍රමසිංහ ඊටාම කෙටි කාලයකදී විපක්ෂ නායකත්වයට පත්වීමේ ලකුණු පහළ කරලා තියෙනවා. විදේශ රටවල සිට මෙරට ශ්‍රමිකයන් ගෙනීම අත්හිටු වූයේ කරුණු කිහිපයක් හේතුවෙන් බව ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසයි. ඉකුත් දිනවල එසේ පැමිණි 100කට වැඩි පිරිසක් කොවිඩ් පරීක්ෂාවෙන් අසමත් වී ඇත. ඒ පිළිබඳව අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා අදහස් දැක්විය. පිටරටින් එන අය නතර කරේ ඇයි? මේ රටට මාධ්‍යයට ප්‍රශ්නයක්. මොකද අපේ ශ්‍රමිකයන් අපි ගෙන්නන්නේ ඊයේ ගේනකොට 100 ගාණක් ආපු අයගේ පොසිටිව් වෙලා තිබ්බා. එතකොට එහෙ පැත්තෙන් ඔය කියන දියුණු රටවල් කියන ඔය කියන ධනවත් රටවල් කියනවා. හරියට PCR කරලා එක් පැතර මොනවා හරි බොරුවක් කළාද දන්නේ. නැත්තම් පැය 3මාරකින් ඒ කරලයි කියන එක මෙතෙන් දාපුවාම පොසිටිව් වෙන්නේ කොහොමද? ඒක ක්‍රියාමාර්ගය ගන්නවා අපි. ඒ ක්‍රියාමාර්ගය අරගත් දැන් එක ක්‍රියාමාර්ගයක් ඔබට කියන්න පුළුවන්. ඒ කට්ටිය නතර කරන්න තීන්දුව කරේ එවැනි ගණනාවක් අරගෙන තියෙනවා. එකක් නෙමෙයි. ඕක තමයි ඇත්ත තත්ත්වය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 142 දෙනෙකු කොරෝනා හේතුවෙන් මිය ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මැද පෙරදිග කලාපයට අයත් සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජ්‍ය, බහරේන්, කුවේට්, ඔමානය ඇතුළු රටවල් 16කින් මෙම මරණ වාර්තා විය. මේ සියලු දෙනා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියාව සඳහා පිටත්ව ගිය අය වෙති. කාබනික පොහොර භාවිතය සඳහා ගොවි ජනතාව යොමු කිරීමට ජනාධිපතිතුමාගත් පියවර ප්‍රශංසනීය බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසති. එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විවිධ බලවේග උත්සාහ කරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙති. දශක ගණනාවක සිට මෙරට පොළවට එක් වූ වසවිස හේතුවෙන් පසුමෙන්ම ජනතාවද රෝගවලට ගොදුරු විය. එම රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජයටද විශාල වැයක් දැරීමට සිදුව තිබේ.
එබැවින් ජනාධිපතිතුමාගේ මෙම වැඩපිළිවෙලට සියලු දෙනා සහයෝගය දිය යුතුයයි උන්වහන්සේ කියති. වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 200ක් ප්‍රතිසංස්කරණය කෙරේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව පළාත් වාරි මාර්ග හා ගොවි ජන සේවා ආයතනවල ඒකාබද්ධතාවයෙන් එම කටයුතු සිදු කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වනිනායක මහතා පවසයි. ගම සමග පිළිසඳර වැඩසටහනේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලටගෙන කැපිතිගොල්ලෑවේ වැව් කිහිපයක්ද මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන වැව් 114ක් සඳහා රුපියල් මිලියන 82ක් වෙන් කර ඇත. පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැව් 58ක්ද ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වැව් 31ක්ද සංවර්ධනය කරනු ලැබේ. යුද හමුදාවද එම කටයුතු සඳහා එක් වෙයි. ගිනිකත් නෞකාව හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ හානිය ගණනය කිරීමට මාස 3ක් ගත වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි. මෙරටට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම මීට අදාළව පරීක්ෂණ හා නිරීක්ෂණ ගණනාවක් සිදු කර තිබේ. සති දෙකකට පසුව ඔවුන් එම කටයුතු අවසන් කොට පිටත්ව යාමට සූදානමින් සිටී. අවසන් පර්යේෂණ වාර්තාව ඉක්මනින් ලබා ගැනීමට සාකච්ඡා කර ඇත. පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මෙරට ආයතන 14ක 41 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ක්‍රියා කරමින් සිටිති. මෙතරම් ආයතන ප්‍රමාණයක් මෙවැනි කටයුත්තකට එක් වූයේ ප්‍රථම වතාවටය. එම නැවේ ඉතිරිව ඇති බහලුම් පිළිබඳව නාරායතනය සහ ඉන්දියන් නාවික හමුදාව විමර්ශනය කරමින් සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දෙවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළුව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබා දීම කෙරෙහි ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවධානය යොමු වෙයි. මේ සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ද ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. විශ්වවිද්‍යාල සිසුන් දැනට මුහුණ දී ඇති මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ ඇති ගැටලු පිළිබඳවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කටයුතු පිළිබඳවත් ඇමතිවරයා උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ මහින්දෝදිය තාක්ෂණ විද්‍යාගාර සඳහා ලබා දී ඇති පරිගණක රැසක් අක්‍රිය බව ගුරුවරු පවසති. දිස්ත්‍රික්කයේ මහින්දෝදිය තාක්ෂණ විද්‍යාගාර 37ක් තිබේ. ජාතික පාසල් 7ක් සහ පළාත් පාසල් 30ක් ඒ අතර වෙයි. එක් තාක්ෂණ විද්‍යාගාරයකට පරිගණක 60ක් සමගින් මුළු පරිගණක 2560ක් තිබේ. ගුරුවරුන් සඳහන් කර සිටියේ ඉන් පරිගණක 636ක් අක්‍රිය බවයි. පසුගිය වසර කිහිපයේදී මෙම විද්‍යාගාර නිසි අලුත් වැඩියාවකට ලක් වී නොමැත. අධ්‍යාපන ඇමතිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ මෙකේලියා ගනුවර කැරලිකාර හමුදාවත් පත් කරගෙන තිබේ. ඒ වෙනුවෙන් එම කණ්ඩායම් විවිධ ප්‍රීති උත්සව පවත්වමින් සිටී. ජනතාවද ඔවුන් සමග එක් වී ක්‍රියා කළ බව වාර්තා වෙයි. කෙසේවත් රජය එම කලාපය වෙත දැඩි හමුදා ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙවැනි විට ලක්ෂ 20කට ආසන්න පිරිසක් අවතැන් වී සිටිති. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊශ්‍රායල ජනාධිපති රොවින් රිවලින් මහතා සමග දවල මන්දිරයේදී සාකච්ඡා කළේය. ද්විපාර්ශ්වික සම්බන්ධතා මෙන්ම කලාපීය ගැටලු කෙරෙහිද එහිදී අවධානය යොමු විය. ඊශ්‍රායල නව අගමැති නෆ්තාලි බෙනට් මහතා සමගද ඉක්මනින්ම තමා සාකච්ඡා පවත්වන බව බයිඩන් මහතා කීවේය. ඊශ්‍රායල් ජනාධිපතිවරයාගේ 7 අවුරුදු දුර කාලය ලබන මාසයේදී අවසන් වෙයි. අප්‍රිකානු කලාපයේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉතියෝපියාව කෙන්යාව සහ දකුණු සුඩානය සූදානම් වෙයි. කෙන්යාවේ ලැමෝ සිට ඇරඹෙන ලැමෝ වරාය දකුණු සුඩානය ඉතියෝපියාව එක් කෙරෙන ප්‍රවාහන කොරිඩෝව ඒ අතරින් විශේෂිත වේ. රටවල් තුනේම වරාය මහාමාර්ග දුම්රිය තෙල්නල මාර්ග මෙහිදී ප්‍රධාන ව්‍යාපෘති සමග එක් කරනු ලැබේ.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජෙකබ් සුමාට එරට ඉහළම අධිකරණය මාස 15ක සිරදඬුවමක් නියම කළේය. ඔහුට පොලිසියට බාරවීමට දින 5ක කාලයක් ලබා දී ඇත. එය අසාර්ථක වූහොත් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කෙරේ. ඔහු ජනාධිපති දුරේ දැරූ අවධියේ සිදු කළ දූෂණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීමේ නියෝගයෙන් නොසලකා හැර ඇත. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මහරගම නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කළ යුතුයයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග මේ පිළිබඳව ළඟදීම සාකච්ඡාවක් පැවැත්වේ. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණි. මහරගම ජනාධිපති විද්‍යාලය, විද්‍යාකර බාලිකා විද්‍යාලය යන පාසල් ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය පහසුකම් දීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම, මාර්ග 7ක් කාපට අතුරා සංවර්ධනය කිරීම අනිකුත් වැඩසටහන්ය. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවත් එංගලන්තයත් අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය දැන් වෙස්ටර්ලීස්ට්හිදී පැවැත්වේ. මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 35යි පන්දු 1ක් අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 159ක් ලබා සිටී. අද එක්දින වරම් ලැබූ චරිත අසලංක ලකුණු නොලබාම දැවී ගියේය. කුසල් පෙරේරා ලකුණු 73යි. වනිදු හසරංග ලකුණු 54යි. ක්‍රිස් වෝකස් කඩලු 4ක් බිඳ හෙළිය. එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලියට සවන් දීමෙන් වටිනා ජංගම දුරකථනයක් දිනා ගැනීමේ අවස්ථාව ජාතික ගුවන්විදුලියේ ශ්‍රාවකයන්ට උදා වී ඇත. ඒ අනුව සියලු පහසුකම් සහිත ITEL ජංගම දුරකථනයක් දවසේ පැනයට පිළිතුරු දීමෙන් දිනාගත හැකිය. City FM වෙළඳ සේවය තෙන්ඩල් සේවා මගින් දවසේ පැනය සපයනු ලැබේ. එංගලන්තයේදී විනය විරෝධී ක්‍රියාවක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල අද පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් මෙරටට පැමිණියහ. පැමිණි විගසම ඔවුන්ව දින 14ක අනිවාර්ය නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙත බාර දුන්නේය. මෙම තිදෙනා ඉකුද්දා කණ්ඩායමේ ජෛව බුබුලෙන් මිදී වීදියක සිටින ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙමින් තිබුණි. ඒ සම්බන්ධව ඇති වූ ආందోලනාත්මක තත්ත්වයේ මත ඔවුන්ව මෙරටට ගෙන්වා විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාද අදහස් දැක්විය. මේ සම්බන්ධව රජය ගන්න තීන්දුව කියන එක සම්පූර්ණ වැරදි මතයක්. ඒකට තියෙනවා ක්‍රිකට් බෝඩ් එක කියලා. නැත්නම් ඒ ක්‍රිකට් විනය කමිටිස් තියෙනවා. ඒවා බොහොම ස්වාධීන ආයතන. රජය විසින් අපි බලාපොරොත්තු වෙන එවැනි ආයතන ඒ නිශ්චය සහ අවශ්‍ය ප්‍රමාණයට ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙයි කියලා. ඒවා ස්වාධීන වශයෙන් පත් වෙලා තියෙන ආයතන. ඒ ස්වාධීනත්වය රකින්නයි කියලා බොහෝ වෙලාවට කෑ ගහනවා මොකද නේ? ඒවට ඇඟිලි ගහන්න එපායි කියලා. නමුත් ඒ ස්වාධීන ආයතන තුල අපි විශ්වාස කරනවා නිවැරදි තීරණ ගනී කියලා. එසේ නොගැනුනොත් සමාජ තින් නගන ප්‍රශ්නවලදී රජයක් හැටියට අපි අපේ ස්ථාවරය කියන්න පුළුවන්. ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහන්ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට දක්ෂතා මත සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සඳහන් කරයි. මෙරටින් දක්ෂතා මත සුදුසුකම් ලැබූ පළමු සහ එකම ක්‍රීඩිකා වන්නේද ඇයයි. ඇය මීට පෙර ඉල්ලුම්පත් ක්‍රමය අනුවද ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටියාය. ජිම්නාස්ටික් සහුවෙන් දකුණු ආසියාවේ වැඩිම දස්කම් පෙන්වූ ක්‍රීඩිකාව වන්නේ ඇයයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට මේ වන විට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින ක්‍රීඩාකාවන් සංඛ්‍යාව 9කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සංචරණ සීමා පැනවීමෙන් ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් බිලියන 2.5ක ලාභයක් සිදු වෙතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි. නවතා ඇති ලොතරැයි පත් අලවිය ඊයේ සිට යලි ආරම්භ කළ බව ඒ මහතා කීවේය.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිප් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අක්කර 100ක පන් වගා කිරීමේ ජාතික වැඩසටහන අද කළුතර වලල්ලාවිට පන්තොට ග්‍රාමයේදී ආරම්භුණේ. රට හදන සෞභාග්‍ය දැක්ම යටතේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකය බලකන් වන අපේ පන්තොට ලෙස මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. කඩා වැටෙන දේශීය කර්මාන්තවලට යලි පණ ලබා දීම වෙනුවෙන් මෙම පන් වගාව සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගම. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව පළාතේත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර හා වයඹ පළාත්වලද වැසි ඇති විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී වැසි ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ලබන මාසයේදී තවත් කොවිඩ් එන්නත්තෝගයක් මෙරටට. ෆයිසර් මාත්‍රා ලක්ෂ 2ක් ඒ අතර. යහපාලන රජය සමයේ නගර සංවර්ධන අමාත්‍යාංශයේ සිදුව ඇති රුපියල් මිලියන 1500ක අක්‍රමිකතාවක් පිළිබඳව රහස් පොලිස් විමර්ශන ආරම්භයි. සමගී ජනබලවේගය පිහිටුවන සන්ධානයකට එක්සත් ජාතික පක්ෂයටද එක් විය හැකි බව තිසත්ත නායක මහතා කියයි. ගිනිගත් නෞකාව හේතුවෙන් සිදු වූ හානිය ගණනය කිරීමට මාස 3ක කාලයක්. අනුරාධපුරයේ වැව් 200ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භයි. විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයෝ 142 දෙනෙක් කොරෝනාවෙන් මේ යති. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සුමාට මාස 15ක සිරදඬුවමක්. විනය විරෝධී ලෙස හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා නිරෝධායනයට. එංගලන්තයේ හමුවේ ශ්‍රී ලංකාව යලිත් අසාර්ථක වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.